තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරු වගේම සිල් මෑණිවරුන් දුවල පුතාලා වෙනුවෙන් DP Education DP පිරිවෙන තුලින් ගෙන එන ත්‍රිපිටක ධර්මයේ විෂය ඉගැන්වීමේ පාඩම් මාලාවේ අපි අද කතා කරන්නේ 18 වෙනි පාඩම. 18 වෙනි පාඩම කිව්වම මේ 18 වෙනි පාඩමේ අපි කොටස් කීපයක් මීට කලින් කතා කළා. ඒ කියන්නේ කොටස් 6ක් කතා කරලා අද තියෙන්නේ 7 වෙනි කොටස. ඇත්තෙන්ම 7 වෙනි කොටස කියලා අපි වෙන් කරගත්තේ කතා කිරීමේ පහසුවට. පොඩි හාමුදුරන්ට මතකයි මේකේ තියෙනවා අපදාන පාළියේ ඒ තේරි අපදාන අතර මහා ප්‍රජාපති ගෞතමී අපදානය පිළිබඳ කතා කිරීමේදී ඒකේ තිබුණා ගාථාවන් 190ක්. 190න් අපි පළවෙනි කොටසෙන් 25 2 3 4 වශයෙන් 25 25 100ක් කතා කරලා ඊට පස්සේ ඉතුරු ටික 30 අපි පස්වෙනි එක 6 වෙනි එක කතා කරලා ඊට පස්සේ අද අපිට තියෙන්නේ 161 සිට 190 දක්වා ගාථා 30ක් තමයි අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද ඉවර කරනවා මෙතනින් අපදාන පාළිය. ඉතින් අපි යමු එතකොට 161 කියන ගාථාවට. මේ ගාථාවට ඉස්සෙල්ලා මතක ඇති පොඩි හාමුදුරන්ට අපි අවසාන ඉවර කළේ එදා මහා ප්‍රජාපති ගෞතමිය අඬනකොට මේ පිරිනුවන් පාන වෙලාවේ අම්මලා අඬනවා. කාන්තාව අඬනකොට ඊට පස්සේ ඒ අඬන කතන්දර ඊට පස්සේ ඒ සැනසෙන්න බණ කියපේවා ඊළඟට ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කළා මහා ප්‍රජාපති ගෞතමිය පිරිනුවන් පෑවයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා සිහිපත් කරන්න කට්ටියට දැනුම් දෙන්න කියලා. හතර දිගාවේ කට්ටියට හතර දිසාවේ අයට දැනුම් දුන්නා. එතනින් තමයි අපි නතර කළේ. අද මෙතනින් පටන් ගමු. යස්සත්ති සුගතේ සද්දායෝච පියෝ මහා මුනේ බුද්ධ මාතරේ සංඛාරං කරෝතු සුගතෝ රසෝ. සුගතෝ සුගතයන් වහන්සේ කෙරෙහි එකේ සුගතයන් වහන්සේගේ බුදුහාමුදුර කෙරෙහිනේ. යස්ස යමුකගේ සද්දා අත්ති ශ්‍රද්ධාව ඇත්තේද කාගේ හරි ශ්‍රද්ධාවක් තියෙනවාද? යෝ යමෙක් මහා මුනි මහා මුනින්ද්‍රයන් වහන්සේ පියෝ ප්‍රිය කරයිද සුගතෝ රසෝ ඒ බුද්ධ පුත්‍ර තෙමේ බුද්ධ මාතරී බුද්ධ මාතාවට සක්කාරං කරෝතු සත්කාර කරාවා. දැන් මොකද කියන්නේ? කවුරු හරි කෙනෙක් මහා මුනින්ද්‍රයන් වහන්සේ නැත්තම් බුදුහාමුදුරුවන්ට කවුරු හරි ආදරය කරනවා නම් ඒ අයට කියනවා ඒ බුදුහාමුදුරන්ගේ අම්මට සත්කාර කරන්න. බලන්නකො කියන එක හරි ලස්සන කතාවක් නේ. කවුරු හරි බුදුහාමුදුරන්ට ආදරේ නම් එහෙනම් ඒ ආදරය බුදුහාමුදුරන්ගේ අම්මට ඒ කියන්නේ පිරිනුවන් පාපු මහා ප්‍රජාපති ගෞතමියට දක්වන්නේ කියලා කියනවා. සුදුරට්ඨාපිතං සුත්වා සීගමා ගංජු භික්ඛවෝ කේචි බුද්ධානුභාවේන කේචි ඉද්දේසු කෝවිදෝ. සුදුරට්ඨෝ අපි දුර කිව්වේ දුර සුදූර ඉතා දුර දුර කිව්වේ දුරනේ. එතකොට සූ දැම්මම තව ඉතාම දුර සිටියා වූද දුරට්ඨ සුදූරට්ඨ ඉතා දුර සිටියා වූද භික්ඛවෝ භික්ෂූහු තං සුත්තා ඒ අසා කේචි බුද්ධානුභාවේනච සමහරු බුද්ධානුභාවයෙන්ද ඉද්දීසු ඉර්දීහි කෝවිදා දක්ෂ වූ කේචි සමහරුද සීගං වහා ආගච්ඡුන් පැමිණියාහුය. දැන් මේක කිව්වම ආනන්ද හාමුදුරුවෝ
මෙහෙමයි බුදුහාමුදුරන්ට යම් කිසි ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය අම්මට දක්වන්නේ කියලා ඈත හිටපු හාමුදුරුවරු රහතන් වහන්සේලා වහාම ආවා. කොහමද ආවේ? ඉද්දීසු 이르දියෙන් අහසින් එන්න පුළුවන්නේ. එතකොට වහා සීගම් වහාම ආවා. අහසින් පවා ආවා. ඒ කියන්නේ 이르දිය අනුභවයෙන් ආව. දුරින් හාමුදුරුවෝ ඉතින් පයින් වඩින්න ගියාම වෙලා යනවනේ. උන්වහන්සේලා 이르දිය පාවිච්චි කරලා වැඩම කරා අවසන් ගෞරව දක්වන්නට. කූටාගාර වරේ රම්මේ සබ්බ සොන්න මයේ සුභේ මංචකං සමරෝපේසුං තත්ත සුත්තාසි ගෝතමී. ගෝතමිය මහා ප්‍රජාපති ගෝතමිය යත්ත යම් තැනක සුත්තාසී සැතපී සිටියාද. මහා ප්‍රජාපති ගෝතමිය යම් තැනක යත්ත සුත්තාසී සැතපී සිටියාද. මංචකං ඒ ඇඳ සබ්බ සොන්නමයේ සබ්බ එක සයන්න මැකිලා නේද? සබ්බ සොන්නමයේ. එතකොට සියල්ල ස්වර්ණමය. එතකොට සබ්බ සොන්නමය කිව්වේ සබ්බ කිව්වේ සියල්ල, සොන්න ස්වර්ණ. ස්වර්ණ කිව්වේ රත්තරන්. එතකොට සියල්ල රණින් නිම වූ. සුභේ සුභ වූ. රම්මේ රම්‍ය වූ. කූටාගාර වරේ වර කිව්වේ උතුම් කියන එකනේ. ඉතින් උතුම් කූටාගාරයේ කුළුගේක ආරෝපේසුන් තැබූහ. ඊට පස්සේ කියනවා දැන් මහා ප්‍රජාපති ගෝතමියගේ සිරුර මොකද කරන්නේ? ඒ ඇඳ මංචක ඇඳනේ. ඒ ඇඳ සබ්බ සොන්නමය සියල්ල රණින් නිමු. එහෙනම් අපි කියන්නේ මේක පෙට්ටිය. අපි කියන්නේ අදත් කියනව නේද රන් සිවිගේ කියලා කියන්නේ වචනේ මතකද? පොඩි ආන්දර කවුරු ආන්දර අපත් වුණාම කියන්නේ මොකද්ද? රන් සිවි ගේනේ. රන් සිවිගේ කියනවා. ඒ රන් සිවිගේ කියලා කියන්නේ ඔන්න ඕක තමයි නේද? අපි ඒකත් ඒ කාලේ රත්තරින්ම හැදුවද දන්නේ නැහැ. අදත් කියන්නේ රන් සිවිගේ කියලානේ. ඉතින් අද ලිව්වොත් එහෙම රන් සිවිගේ අනාගතේ කීවලා කියෙද දන්නේ මේක රත්තරින් හැදුවයි කියලා. එතකොට රත්තරන් ඇඳක තැබුවා. මංචකං සබ්බ සොන්නමයේ සබ්බ සොන්නමයේ සියල්ල රණින් නිමු. සියල්ල තොර රත්තරන් නිමු. සුභේ සුභෝ රම්මේ රම්‍යෝ කූටාගාරේ කුළුගේක තැබුවා කියලා ඒ ගාථාවෙන් අපි කතා කරනවා. 164 චත්තාරෝ ලෝකපාලාත්තේ අංසේහි සමධාරයුං සේසා සක්කාදයෝ දේවා කූටාගාරේ සමග්ගහුං. තේ චත්තාරෝ ලෝකපාලා. ඒ සතර වරම් දෙවිවරු. ඒ සතර වරම් දෙවිවරු අංසේහි දසරුවෙන් සමධාරයුන් දරුහ සේසා සෙසු සක්කාදයෝ දේවා සක්‍රාදී දෙවිවරු කූටාගාරේ කුළුගෙවල් සමග්ගයුන් ගත්හ. දැන් අර 500ක් භික්ෂුණීන් වහන්සේලානේ එක නමක් නෙමෙයි. ඒතර 500ක් භික්ෂුණීන් වහන්සේලා අර විදිහට දැන් පිරිනුවන් පාන්න අර වැඩි ඉන්නකොට මේකේ චත්තාරෝ ලෝකපාල සතර වරන් දෙවිවරු. එතකොට සතර වරන් දෙවිවරු ඊළඟට සක්‍ර දෙවියෝ සක්‍ර දෙවිවරු
මේ අය මොකද කරේ? කෝටාගාරයේ කුළු ගෙවල් ඒගොල්ලෝ ගත්තයි කියලා ඒ දෙවියන් ඇවිල්ලා මේ ආදාහන උත්සවයට උදව් කරපු හැටි තමයි මේකෙන් කියන්නේ. කූටාගාරානි සබ්බානි ආසුං පංච සතානිපි සරදාදිච්ච වන්නානි විස්සකම්ම කතානිහි සරදාදිච්ච වන්නානි සරත් ආදිච්ච වන්න සරත් කාලෙහි ආදිච්ච කිව්වේ සරත් කියන සරත් කාලෙහි ආදිච්ච කිව්වේ හිරු වන්න බඳු කිය වර්ණ ඇති සරත් කාලෙහි සූර්යා බඳු වර්ණ ඇති පාට ඇති කියන එක තමයි විස්සකම්ම කතා විස්සකම්ම කිව්වේ විශ්වකර්මයා ඒ කියන්නේ මවන්න පුළුවන් ඒ විශ්වකර්ම දෙවියෝ කියලා කියන්නේ. ඒ විශ්වකර්ම විසින් කරන ලද සබ්බානි සියලු පංච සතානි කූටාගාරානි කුළු ගෙවල් 500ක් ආහුසුම් විය. මෙතන කියනවා මේ උත්සවයට මේ ආදාහන උත්සවයේදී රන්සිවි ගෙවල් ඒ භික්ෂුණීන් වහන්සේලා 500ට එතකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මැව්වයි කියලා තමයි කියන්නේ. සබ්බාපිතා භික්ඛුනියෝ ආසුං මංචේසු සායිතා දේවානං කන්ද මාරුල්හ මාරුල්හා නියන්ති අනුපුබ්බසෝ තා සබ්බේ භික්ඛුනියෝ අපි ඒ සියලු භික්ෂුණීහුද ඒ සියලු භික්ෂුණීන් වහන්සේලාද මංචේසු ඇඳන් වල සායිතා සයනය කරවන ලද්දෝ ආහුසුම් වූහ. එතකොට අර අපි කතා කරා මහා ප්‍රජාපති ගෝතමිය ඇඳේ රන්සිවිගේ සයනය කළා වගේම අනිත් භික්ෂුණීන් වහන්සේලා 500 දෙනාත් ඒ ඇඳන් වල සයනය කෙරෙව්වා. බන්ධනං දසරුවට ආරුල්හා නැගුණාහු අනුපුබ්බසෝ අනුපිළිවෙලින් නීයන්ති ගෙනයක්. එතකොට දැන් අර භික්ෂුණීන් වහන්සේලා අනිත් පිරිනුවන් පාපු 500 නමත් අර ආසන වල හදලා ඒ වගේ තියලා අරගෙන ගියා පිළිවෙලින්. සබ්බසෝ චාදිතං ආසී විතානේන භත්තලං සතාරා චන්ද සුරියා ලංචිතා කනකාමයෝ නභත්තලය අහස්තලය. එතකොට සබ්බසෝ හැම අයුරකින්ම විතානේන වියනකින් ඡාදිතං වසන ලද්දී ආසිවිය. එතකොට මුළු අහසම වියනකින් වහලා කියලා කියනවා. සතාරා තරු සහිත වූ ඡන්ද සූර්යා සඳහිරු කන්කාමයා රන්මුවා ලෙස ලංචිතා ලකුණු කරන ලද්දේ විය. එතකොට අහසේ තරු හඳ මේවා රන්මුවා කරපියෝ වගේ ලකුණු කරන ලද්දේ වගේලා කියන. ඒ කියන්නේ මුළු අහසම රන්වන් පැහැගැන්වුණා කියන එක. පතාකා උස්සිතානේකා විත්තාපුප්ප කංචුකා ඕගතාකාස පදුමා මහියා පුප්ප
මුග්ගතං නේකා නොඑක් පතාකා පතාකයෝ උස්සිතා ඔසවන ලද්දාහුය. ඔය මොකද්ද පතාක කිව්වේ? අපි කියන දජ පතාක. කොඩි. ඔව් කොඩි කිව්වම පොඩි ආන්දරනේ මෙන්න මෙහෙම තියෙන කොඩි. ඔය එල්ලන්නේ ඔහම එල්ලනවනේ ඔහම කොඩි එල්ලනවා. අපි කහ කොඩි කියමුකෝ. පතාක. දැන් සමහරවල්ලාට මෙහෙමත් තියෙනවනේ. ඔහම ලණු දාලා ඔහම එල්ලන්නේ. ඔහම ඊට පස්සේ ඔහම ගහක ඔහම ගැට ගහනවනේ. මේවට කියනවා කොඩි. මේවා කියන දජ පතාක කියන්නේ අන්න ඒකයි. එතන පතාකා පතාකයෝ උස්සිතා ඔසවන ලද්දාහුය. පුප්ප කංචුකා පුෂ්ප කංචුකයෝ විත්තා විසුරවා හරින ලදහ. එතකොට කංචුක කියනවා හැට්ටෙට කියනවා. එතකොට පුප්ප කංචුකා කියන්නේ මල් වැල් කියන එක මෙතන කියන්නේ මල් දාම. ඒකයි කියන්නේ පුප්ප කංචුකයෝ විත්තා විසුරවා හරින ලදහ. ආකාශ පදුම අහස් පියුම් හෝ ඕගාතා එල්ලුනහ මහියා පොළවෙන් පුප්පා මල් උග්ගතං පැන නැංගේය. එතකොට අහසෙත් මල් වැල් දජ පතාක දාලා කොඩි කියන විශාල කොඩියේ පතාක එල්ලලා එතන පොළවෙනුත් මල් මතුවුණා. මේ පිරුවන් පාපු වෙලාවේ විච්ච විසුතුරු භාවය තමයි පොඩි හාමුදුරනේ මේ කියන්නේ. දිස්සන්ති ඡන්ද සූර්යා පජ්ජලන්ති ච තාරකා මජ්ජංගතෝපි චාදිච්ඡෝ නතාපේති සසියථා. මොකද වුනේ? ඡන්ද සූර්යෝ දිස්සන්ති. ඡන්ද සූර්ය දන්නවනේ සඳ හිරු. ඡන්ද සූර්ය සඳ හිරු. දිස්සන්ති දක්නා ලැබේ. දිස්සන්ති ඡන්ද සූර්යෝ දිස්සන්ති. ඒක මාරු වෙනවනේ වචන දෙක. තරු තාරකා පජ්ජලන්ති. තාරකා පජ්ජලන්ති තරු දිලිසෙනවා. තරු දිලෙනවා. ආදිච්චෝ ආදිච්ච කිව්වේ හිරු සූර්යයා. මජ්ජංගතෝ අපි මධ්‍යගත වූ නමුත් සසීයතා හඳමින් න තාපේති නොතවයි. දැන් මේ කියන්නේ මොකද? සඳ හිරු දක්නා ලැබේ. අහසක් තියෙනවා. තරුත් දිලෙනවා. එතකොට ඉර මැදට ඇවිල්ලා දැන් හිරු එළිය මෙහෙම සැරයිනේ පොඩි හාමුදුරනේ. ඔහොම හිරු එළිය විහිදෙනවා. එතකොට මේ හිරු එළිය හරි සැරයි. මේ සැර හිරු එළිය මේ ආවට මේක සැර නෑ. ඒක නිකන් හඳ වගේ වෙලා බොහොම සෞම්‍යයි. ආලෝකය බොහොම සියුම්. ඒක කියන්නේ ආදිච්චෝ හිරු මජ්ජංගතෝයි මධ්‍යහ්න වුණොත් සසීයතා හඳ වගේ. හඳ පෑවුවට ඇඟට අමාරු නෑනේ. හිරු එළියත් අමාරු නෑ කට්ටියට. දේවාදිබ්බේහි ගන්දේහි මාලේහි සුරබීහිච වාදිතේහිච නච්චේහි සංගීතිහිච පූජයං පූජයුං. දේවා දෙවියෝ දිබ්බේහි ගන්දේහි. දිබ්බ කිව්වේ දිව්‍යමය සුවඳ වලින්. ගන්දේහි ගඳෙන් දිව්‍යමය ගඳින්. ගන්ධ කිව්වේ සුවඳනේ. වන්න ගන්ධ ගුණෝපේතං කියන්නේ. එතකොට සුවඳින් දිව්‍යමය සුවඳ වලින්. සුරබීහි මනා සුවඳවත්. මාලේහි ච මාලේහි කිව්වේ මල් මාලාවලින් මල් දමින්ද. වාදිතේහිච වාදනයෙන්ද
නච්චේහිච නැටුමෙන්ද සංගීතීහි ච මනා ගායනයෙන්ද සංගීතයෙන්ද කියන්නේ පූජයුම් පිදුහ. එතකොට දෙවියෝ දිව්‍යමය මල් සුවඳින් ඒ වගේම මල් මාලාවලින් වාදනයෙන් සංගීතයෙන් ගායනයෙන් පූජා කළා. මේ අවසාන කටයුතු වෙලාවේ අපි අර සතිපට්ඨාන සූත්‍රේ දාලා තියෙනවා වගේ නේද? දෙවියෝ දුක කියන්නේ. නාගාසුරාච බ්‍රහ්මනෝ යතා සන්ති යතා බලං පූජයින් සුචනීයන්තිං නිබ්බුතං බුද්ධ මාතරං. නාගාච නාගයෝද නාග ලෝකේ ඉන්නේ ඇත්ත නාගයෝද අසුරාච අසුරයෝද බ්‍රහ්මනාච බ්‍රහ්මයෝද නිබ්බුතින් නිබ්බුතින් කිව්වේ පිරිණිවි ඒ කියන්නේ පිරිණිවනා වූ එතකොට අර අපවත් වෙච්ච නැත්නම් පිරිණුවන් පාපු ඒ භික්ෂුණීන් වහන්සේලා සෝහන වෙත ගෙන යනු ලබන නීයන්තින් ගෙන යනු ලබන බුද්ධ මාතරං බුද්ධ මාතාව යතා සන්ති ශක්ති පමණින් යතා බලං බල පමණින් පූජීන් සුපිදුහ. එතකොට අර කට්ටිය අරගෙන යනවනේ අර කියන්නේ චිතක වල තැම්පත් කරපු එතකොට ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් භික්ෂුණීන් වහන්සේලා අරගෙන යනකොට නාගයෝ අසුරයෝ බ්‍රහ්මයෝ ඒගොල්ලන්ටත් පුළුවන් හැටියට ඒ ඇත්තෝ පූජාවන් පැවැත්වුවා යථා බලං පුළුවන් විදිහට. ඇයි ඒ ඇත්තන්ට මිනිස්සු ඇස්සරින් ගන්න බෑනේ. මිනිස්සු ඇස්සේ ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඒ ඇත්තොත් පුළුවන් විදිහට ගෞරව දැක්වුවා කියලා කියන්නේ. සබ්බායෝ පුරතෝ නීතා නිබ්බුතා සුගතෝ රසා ගෝතමීනීයතේ පච්චා සක්කතා බුද්ධ පෝසිතා. සබ්බායෝ පුරතෝ නීතා සුගතෝ රසා සුගතෝ රස බුද්ධ පුත්‍ර වූ සුගතෝ රසකේ බුදු හාමුදුරුවන් නිබ්බුතා පිරිනිවියා වූ සබ්බායෝ සියලු තෙරණිහු. එතකොට සුගතෝ රස බුද්ධ පුත්‍රී වූ. එතකොට මෙතන කියන්නේ බුදු හාමුදුරුවන්ගේ දූලා බුද්ධ පුත්‍රී පිරිනිවා වූ ඒ සියලු තෙරණිහු පුරතෝ නීතා පෙරටු කොටගෙන ගියහ බුද්ධ පෝසිතා බුදුන් හදා වැඩූ ගෝතමිය සක්කතා සත්කාර කරන ලදුව පච්චා පසුව නීයතේ ගෙන යනු ලැබේ. එතකොට ඉස්සල්ලා අර 500 දෙනාගේ භික්ෂුණීන් වහන්සේලා 500 දෙනාගේ දේහයන් අරගෙන ගියා. පස්සේ මහා ප්‍රජාපති ගෝතමීගේ සිරුර පස්සේ අරයි යන මොකද ඒ ගෞරව සත්කාර කරලා පසුව තමයි ඒ දේහ අරන් ගියා කියලා කියන්නේ. පුරතෝ දේව මනුජා සනාගා සුර බ්‍රහ්මකා පච්චා සසාවකෝ බුද්ධෝ පූජත්තං යාති මාතුයා. සනාගා අසුරා බ්‍රහ්මකා සනාගා නාගයෝද නාගා සදම නාගයන් සහිතව අසුරා අසුරයෝද බ්‍රහ්මකා බ්‍රහ්මයෝද නාගයෝද අසුරයෝද බ්‍රහ්මයෝද දේව මනුජා දෙව් මිනිස්සු අර කට්ටිය වගේම දෙව් මිනිසුනොත් එතකොට ඔක්කොම ඉන්නව නේද නාගයෝ අසුරයෝ බ්‍රහ්මයෝ
දෙවියෝ මිනිස්සු ඔක්කොම ඉන්නවා. පෙරටු කරගෙන ගමන් කළහ. සසාවකෝ සසාවකෝ කිව්වේ සයන දැම ශාවකෝ සසාවකෝ ශාවකයන් සහිතව සදම සහිත ශ්‍රාවකයන් සහිතව බුද්ධෝ බුදුහාමුදුරුවෝ මාතුයා මවට පූජනත්තං පූජා කිරීම පිණිස පච්චා පසුව යාති වඩිනසේක. එතකොට දැන් මේ දේහය අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග මෑණියන්ට ගෞරව පිණිස වැඩම කළා කියලා කියනවා. බුද්දස්ස පරිනිබ්බානං නේදිසං ආසියාදිසං ගෝතමී පරිනිබ්බානං අතිවච්ඡරියං අහෝ යාදිසං යම්සේ ගෝතමී පරිනිබ්බානං ගෝතමියගේ පරිනිර්වාණය අතිවච්ඡරියං අතීව අච්චරියං අතිවච්ඡරියං අතිශයින් අච්චරික ආශ්චර්යමත් පුදුම සහගත අතිශයින් ආශ්චර්යවත් ජනක වීද බුද්දස්ස බුදුන්ගේ පරිනිබ්බානම් පිරිනිවීම ඒදිසම් මෙබඳු න ආසේ නොවිය. ඔන්න මේ ගෝතමියගේ පිරිනිර්වාණය කොච්චර අතිශයින් ආශ්චර්ය වීද කියනවනම් බුදුහාමුදුරුවන්ගේ පිරිනිවීමත් එබඳු වුණේ නෑ. දැන් මෙතන කියනවා බුදුහාමුදුරු පිරිනිවන් පානකොටවත් එහෙම වුණේ නෑ කියලා කියනවා. ඒ තරම් මහා ප්‍රජාපති ගෝතමියගේ ඒ ආදාහන උත්සවය ආශ්චර්යමත් වුණා. බුද්ධෝ බුද්දස්ස නිබ්බානේ නෝපදිස්සති භික්ඛවෝ බුද්ධෝ ගෝතමි නිබ්බානේ සාරිපුත්තාදිකා තථා. ඔන්න වැඩි. බුද්ධෝ බුදුරජාණන් වහන්සේ බුද්දස්ස බුදුන්ගේ පරිනිබ්බානේ පිරිනිවන් පෑමේ න උපදිස්සති දක්නට නොලබෙති. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පාන වෙලාවේ බුදු කෙනෙක් නෑනේ. අර කියන්නේ ඇයි ආශ්චර්යයිනේ. බුදුහාමුදුරුවොත් හිටියානේ. ඒකට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ බුදුහාමුදුරුවෝ නෑනේ. ගෝතමී පරිනිබ්බානේ ගෝතමීගේ පරිනිර්වාණේ බුද්ධෝ බුදුහාමුදුරුවෝ තථා එසේම සාරිපුත්තාදිකා සරියුත් ආදී භික්ඛවෝ භික්ෂුහුද දක්නට ලැබේ. දැන් බලන්නකෝ. දැන් බුදුහාමුදුරු පිරිනුවන් පානකොට ආදාහන උත්සවේ බුදුහාමුදුරුවොත් නෑ, සරියුත් හාමුදුරුවොත් නෑ, මොගලන් හාමුදුරුවොත් නෑ. එයත් පිරිනුවන් පාලානේ ඊට ඉස්සෙල්ලා. එතකොට මේ මහා ප්‍රජාපති ගෞතමීගේ ආදාහන උත්සවය හරි ලස්සනයි කියලා කියනයි බුදුහාමුදුරුවොත් හිටියා. සරියුත් ආදී මහරහතන් වහන්සේලාත් හිටපු නිසා. අරක බුදුහාමුදුරන්ට අගෞරවයක් කරනවා නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ ඒක ඉස්සෙල්ලා කොහොනේ බුදුහාමුදුරන්ගේ ආදාහන උත්සවයවත් මෙච්චර ලස්සන වුණේ නෑ කිව්වා. ඇයි ලස්සන වුණේ නැත්තේ? නැත්නම් බුදුහාමුදුරන්ට අගෞරවයක් නේ. ඒකින්ද කියනවා බුදුහාමුදුරන්ගේ ආදාහන උත්සවයට බුදුහාමුදුරොත් නෑනේ. සරියුත් හාමුදුර මොගලන් හාමුදුරොත් නෑනේ. හැබැයි ඇගේ උත්සවයට ඒ උන්වහන්සේලා හිටපු නිසා තමයි මේ ලස්සන ආවේ. චිතකානී කරිත්වාන සබ්බ ගන්ධ මයානිතේ ගන්ධ චුන්නාව කින්නානි ජාපයින් සූචතාතහින් තේ ඔහු ගන්ධ චුන්න සුවඳ සුනු අවකින්නානි බහාලු සබ්බ ගන්ධ මයානි සියලු සුවඳ දැයින් යුතු චිතකානි සෑයන් කරිත්වාන කරවා තා ඒ තෙරණින් තහින් එහි ජාපයින්සු දැවූහ. එතකොට මොකක්ද වුණේ? දැන් චිතකයන්
දහනය කරපු හැටි අපි කියන්නේ පුච්චනකොට නිකම්ම නෙමෙයි පිච්චුවේ. ගන්ධ චුන්න සුවඳ සුණු ඊළඟට අවකින්න කිව්වා ඒ සුවඳ සුණු බහලපු සුවඳ සියලු සබ්බ ගන්ධම කියන්නේ සුවඳ වර්ග එකක් නෙමෙයි බොහෝ සුවඳ වර්ග එකතු කරපු සෑයන් කරලා ආදාහනය කළා. ඒකයි කිව්වේ. සුවඳ ඇතිව. සේස භාගානි ඩයිහින්සු අට්ටි සේසානි සබ්බසෝ ආනන්දෝච තදාවෝච සංවේග ජනනං වචෝ අට්ටි සේසානි අස්ති ධාතු සේස කොට ඇති අට්ටි කිව්වේ ඇට කැට කියලා කිව්වේ ධාතුන් වහන්සේලා කියන එකනේ අපි ඒකයි කියන්නේ අට්ටි ධාතු. ඒක ධාතුන් වහන්සේලා සේසානි සේස කොට ඇති සේස භාගානි සෙසු කොටස් සබ්බසෝ සියලු ආකාරයෙන් දහින්සුන් දවුනාහ. එතකොට ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්න අනිත් සියලු දේවල් අට්ටි කියන්නේ අති ධාතුන් වහන්සේලා කියන්නේ ඉතුරුනේ ඇට කටු වල කොටස්. එතකොට අනිත් ඒවා සියල්ල දැවිලා ගියා. එවිට ආනන්දෝච ආනන්ද තෙරණෝද සංවේග ජනනං සංවේගයේ උපදවෙන වචෝ වචනවෝච කීවය. සංවේග ජනනං වචෝ ආනන්දෝ ආනන්ද හාමුදුරුවෝ සංවේග ජනවන වචන කිව්වා. අර ඇට ධාතුන් වහන්සේලා දැකලා. ගෝතමී නිදනං යාතා දඩ්ඩං චස්සා ශරීරකං සංකේහං බුද්ධ නිබ්බානං නචිරේන භවිස්සති. ආනන්ද හාමුදුරුවන්ට දුකයි. උන්වහන්සේ කනගාටුවෙන් කියනවා ගෝතමී නිදනං යාතා ගෝතමිය නිවනට ගියා. ගෝතමිය නිවනට ගියා පිරිනුවන් පෑවා. අස්සා ශරීරකංච ඇයගේ ශරීරයද දඩ්ඩං දැවුනි. ඇගේ ශරීරයත් දැවිලා ගියා. බුද්ධ නිබ්බානං බුදුන්ගේ පරිනිර්වාණය නැචරේන නොබෝ දිනකින් භවිෂ්‍යති වන්නේයි අහන්නම් මම සංකේ සැක කරමි. දැන් ආනන්ද හාමුදුරුවෝ හිතනවා එහෙනම් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් පිරිනුවන් පෑවා වගේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා බුදු හාමුදුරුවෝ පිරිනුවන් පායි කියලා මට සැකයක් තියෙනවා. තතෝ ගෝතමි ධාතුනි තස්සාපත්ත ගතානිසෝ උපනාමේහි නාතස්ස ආනන්දෝ බුද්ධ චෝදිතෝ. තතෝ ඉක්බිතිව බුද්ධ චෝදිතෝ බුදු හාමුදුරුව විසින් අනුදන්නා ලදව බුදු හාමුදුරුව විසින් සඳහන් කළා මෙහෙවනු ලද ආනන්දෝ ආනන්ද හාමුදුරුවෝ ගෝතමී ධාතුනි ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේගේ අර අස්ති ධාතුන් වහන්සේලා ඇටකටු තස්සා ඇයගේ පත්ත ගතානි පාත්‍ර ගත කොට පාත්‍රයට රැගෙන එතකොට පාත්‍රයට අරගෙන නාතස්ස බුදුන්ට උපනාමේසි පිළිගැන්වීය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඔය ධාතුන් වහන්සේලා එකතු කරන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ ප්‍රජාපති ගෝතමිය දන් වැළඳු පාත්‍රයේ අරගෙන ඒ පාත්‍රයට ඇගේ ධාතුන් වහන්සේලා එකතු කරලා බුදුහාමුදුරුවන්ට පිළිගැන්වුවා. පානිනාතානි පග්ගයිහ
අවෝච ඉසි සත්තමු මහතෝ සාරවන්තස්ස යථාරුක්කස්ස තිට්ඨිතු. ඉසි සත්තමෝ ඉසි ශ්‍රේෂ්ඨයන් වහන්සේ, ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ, තානි පානිනා පග්ගහිය, තානි ඒවා පානිනා අතින් පග්ගහියගෙන, ඒවා අතින් අරගෙන අවෝච වදාළසේක, මෙහෙම දේශනා කළා, මෙහෙම කිව්වා. බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කළේ? යතා යම්සේ තිට්ඨතෝ පිහිටි සාරවන්තස්ස මහතෝ රුක්කස්ස. සාරවන්තස්ස පිහිටියා වූ මහත් වූ ගහක. සාරවන්ත කිව්ව අරටුව. ලොකු ගස්වල පොඩි හාමුදුරුවෝ දන්නවා අරටුව තියෙනවනේ. අපි ගහ පෙරළුවොත් එහෙම ඔහොම කොටේ කියලා ඔහොම හිතන්න, කොහොම කොටයක් කොහොම කියන්නේ. ඔහොම තියෙනවා මේ කොටේ එහෙම තියෙන අරටුවක් තියෙනනේ. ඒ කොටවල ගත්තම ලී කොටවල ඔහොම අරටුවක් තියෙනවා. ඒක කියන්නේ ඒ වගේ මහා විශාල ගහක අරටුවක් වගේ. දැන් මේක එතනින් ඊළඟ ගාතාවට සම්බන්ධයි. යෝසෝ මහන්තරෝ ඛන්தோ පලුජ්ජේය අනිච්ඡතා තතා බික්ඛූනි සංගස්ස ගෝතමී පරිනිබ්බුතා. යෝසෝ යම්මේ මහන්තරෝ ඛන්தோ විශාල වූ කඳ. දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ, ඉස්සෙල්ලා ගාතේ අර ලොකු අරටුවක් තියෙන ඒ මහත් වූ කඳ. අනිත්‍යතාව නිසා පලුජ්ජය වැනසීයේද තථා එසේ. භික්ඛුනී සංඝස්ස භික්ෂුණී සංඝයාගේ මහත් වූ කඳ වූ ගෝතමිය පරිනිබ්බුතා පිරිනිවියාය. ඒ කියන්නේ භික්ෂුණී ශාසනය කියන්නේ විශාල ගහක් නම් පොඩි හාමුදුරුවනේ, අපි කියනවා, අපි හිතමුකෝ භික්ෂුණී මේ ඒක නම් භික්ෂුණී ශාසනය කියන්නේ විශාල ගසක්. ඕම අපි හිතමු ලොකු ගහක් නම් ඔහොම විශාල ගසක් කියලා හිතමු භික්ෂුණී ශාසනය නැමැති ගස. ඕකේ ඔහොම නේද? කොළ තියෙනවනේ. ඒක විශාල ගහක්. මේ ගහේ උපමාවක් දක්වනවා. මේ ගහේ අරටුව, දැන් මේ ගහ තියෙනවා, මේ ගහේ මේ තියෙන එකේ අරටුව තියෙනවා. එතකොට ඒ අරටුව කිව්වේ මොකද්ද? ඒ ගහේ අරටුව තමයි අර මහා ප්‍රජාපති ගෝතමිය. එතකොට මේ මහා ප්‍රජාපති ගෝතමිය නැමැති අරටුවේ මොකද වෙන්නේ? දැන් ඇය පිරිනිවා කියන්නේ මේ අරටුව ගහ කැපුණා කියන්නේ මේ ගහ ඉවරයි කියලා කියන්නේ, මෙතනින් ඔහොම ඉවරයි කියන්නේ. එතකොට මුළු ගහම ඉවරයි. ඉතින් ගහ කැපුවා කියන්නේ මෙතනින් කපපු ගමන් ගහ කපපු ගමන් ඉවරයිනේ ගහ. ඒ වගේ තමයි. එතකොට මහා ප්‍රජාපති ගෝතමිය මිය ගියා කියලා කියන්නේ, පිරිනුවන් පෑවා කියන්නේ භික්ෂුණී ශාසනයම කඩා වැටුණා වගේ කියලා සිහිපත් කරනවා. අහෝ අච්චරියං මයිහං නිබ්බුතාය පිමාතුයා ශරීර මත්ත සේසාය නත්ති සෝක පරිද්දවෝ. මොකද වෙන්නේ? අහෝ අච්චරියං, අහෝ අනේ අච්චරියං ආශ්චර්යකි, මහ පුදුමයි. ශරීර මත්ත සේසාය සිරුර පමණක් ඉතිරි කොට
මාතුයා පරිනිබ්බුතායාපි මව පිරිනිවි කල්හිදු මහියන් මට ශෝක පරිද්දවෝ ශෝකයක් හෝ වැළපීමක් නැති නැත. දැන් ඇය මිය ගියාට ශරීරයේ පමණක් ඉතුරු කරලා ගියාට කිසිම දුකක් නෑ. ඇයි? මව පිරිනිවි කල්හිද අම්මා මැරුණත් මේ බුද්ධ මාතාව මැරුණත් ශෝකයක් හෝ වැළපීමක් නෑ. ඇයි නැත්තේ? රහත් වෙච්ච යත්තන්ට ඇති වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. න සෝචියා පරේ සංසා තින්න සංසාර සාගරා පරිවජ්ජිත සන්තාපා සීති භූතා සුනිබ්බුතා. තින්න සංසාර සාගරා. තින්න සංසාර සාගරා තින්නෝ තරණය කළ සයුර ඇති. එතකොට මහා සාගරයක් නම් ඒ සාගරේ පීනලා අපි කියන තරණය කළා ඒකට ගියා. ඒ වගේ නිවන් දැක්ක කියන එක මේ කියන්නේ. තරණය කළ සයුර ඇති පරිවජ්ජිත සන්තාප. සන්තාප පරිවජ්ජිත. එතකොට දුරු කළා වූ සන්තාප ඇති. සීති භූතා සිහිල් වූ සුනිබ්බුතා මොනවට නිවුන. නිබ්බුත එකට තව සුයන්න දැම්මම සුනිබ්බුත මනාව නිවුණු හොඳටම නිවුණු සා ඇය ගැන පරේසං අනුන් විසින් නොසෝචියා න සෝචියා ශෝක වෙන්න හොඳ නෑ දුක් වෙන්න ඕනන්නේ නෑ කියලා කියනවා. පණ්ඩිතාසි මහා පඤ්ඤෝ පුතු පඤ්ඤෝ තතේවච රත්තඤ්ඤු බික්ඛුනීනං සා එවං ධාරේත බික්ඛවෝ. බික්ඛවෝ මහණෙනි හාමුදුරුවන්ට කතා කරනවා බුදුහාමුදුරුවෝ අමතනවා. සා පණ්ඩිතාසි ඕ පණ්ඩිතය. කවුද? මහා ප්‍රජාපති ගෝතමිය පණ්ඩිතයි. මහා පඤ්ඤෝ මහා ප්‍රඥාවෙන් යුක්තයි. පුතු පඤ්ඤෝ පෘතු ප්‍රඥයි. ඒ කියන්නේ පැතිරුණා වූ පෘතු ප්‍රඥය කියන්නේ පැතිරුණා වූ නුවණක් තියෙනවා. තථා ඒව ඒ වගේම එච්චරක් විතරක් නෙමෙයි තවත් තියෙනවා. මොනවාද? භික්ඛුනීනං භික්ෂුණීන් වහන්සේලා අතර රත්තඤ්ඤු චිර රාත්‍රඥ. එතකොට ඒවං මෙසේ ධාරේත දරව. එතකොට ඇගේ ಗುಣ කියනවා බුදුහාමුදුරුවෝ. ඇය නිකම්ම කෙනෙක් නෙමෙයි මහණෙනි. ඇය පණ්ඩිතයි, මහා ප්‍රඥාවෙන් යුක්තයි, පෘතු ප්‍රඥාවෙන් යුක්තයි. විතරක් නෙමෙයි ඒ වගේම පැතිරුණා වූ චිර රාත්‍රඥ භාවේනුත් යුක්තයි කියලා මහා ප්‍රජාපති ගෝතමියගේ ගුණ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉද්දියාච වසී ආසී දිබ්බාය සෝත ධාතුයා චේතෝ පරියඥානස්ස වසී ආසිච ගෝතමී. ගෝතමිය ඉද්දියා ඉර්දිහි වසී ආසි ඉර්දියෙන් වසී වුණා. ගෝතමියට ඉර්දි බල සම්පත් තිබුණා කියන එක තමයි කියන්නේ. ඉර්දියට ඉර්දි බල සම්පන්නුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි. දිබ්බාය සෝත ධාතුයා ච දිව කනෙහිද දිබ්බ සෝත ඥානය තිබුණා. දිව්‍යමය කනක් තිබුණා. ඒ කියන්නේ දෙවියන්ගේ කනක් තිබුණා කියන එක නෙමෙයි. දිව්‍යමය සෝත කියන්නේ දන්නවනේ ඕනම තැනක එකක් අහන්න පුළුවන් ශක්තිය දිව්‍යමය. ඒක දිබ්බ සෝත ඥානය. චේතෝ පරිය ඥානංච පරසිද්ධාන්නා නුවණද. ඒතකොට අනුන්ගේ හිත් කියවන්න පුළුවන්.
ඔයාගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා කෙනෙක් හිතනකොටම හිතන දේ කියන්නත් පුළුවන්. චේතෝපරිය ඥානය. ඒකත් ආසී වසී වශී වූවාය. වශී වූවා කියලා කියන්නේ ඒවත් ලබාගෙන හිටියා කියන එක. එතකොට මේ ප්‍රජාපති ගෝතමියට 이르දියෙන් වඩින්න පුළුවන් දිබ්බසෝත ඥානය, පරචිත්ත, එතකොට චේතෝපරිය ඥානය, පරසිද්ධාන්නා නුවණ මේවත් තිබුණා. පුබ්බේ නිවාසනං අඤ්ඤාසී දිබ්බ චක්කු විසෝදිතං සබ්බාසව පරික්ඛීනා නත්ති තස්සා පුනබ්බවෝ. ඒතර ඇයට කියනවා පුබ්බේ නිවාසං අඤ්ඤාසි. පුබ්බේ නිවාසං. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල. මොකද්ද පෙරවිසූ කඳ පිළිවෙල කියන්නේ? ගිය ආත්මේ මම කවුද? කොහෙද ඉපදිලා හිටියේ? ඒ ගිය ආත්මේ අපේ අම්මා කවුද? මගේ තාත්තා කවුද? මගේ ගෙදර කොහෙද තිබුණේ? මං කොහෙද හිටියේ? ඒට ඉස්සෙල්ලා ආත්මේ මං කොහෙද ඉපදිලා හිටියේ? එතකොට මගේ අම්මා කවුද? මං කොහෙද හිටියේ? මං මොනවාද කළේ? මං මොනවා වෙලාද මැරුණේ? ඔක්කොම අතීතේ කියන්න පුළුවන්. අඤ්ඤාසී දැන සිටියාය. දිබ්බ චක්කුං දිවස දිව්‍යමය ඇස විසෝදිතං පිරිසුදු කරන ලදී. සබ්බාසව පරික්ඛීනා සියලු ආශ්‍රව ගෙවි ගියාය. එතකොට සියලු සබ්බ ආසව කියන්නේ කෙලස් හුල් අපි කියනවා. ඔය ලෝභ දේශ මෝහ එතකොට කියන මද මාන මක්ක පලාස කියන කෙලස් ධර්මයන් සියල්ල ගෙවි ගියාය. තස්සා ඇයට පුනබ්බවෝ පුනර්භවයක් නැති නෑ ආයි ඉපදීමක් මහා ප්‍රජාපති ගෝතමියට කිසිසේත්ම නෑ. බුදුහාමුදුරෝ දේශනා කරනවා. අත්ත ධම්ම නිරුත්තිසු පටිභානී තතේවච පරිසුද්ධං අහූඥානං තස්මා සෝචනියානසා. එතකොට සිව්පිලිසිඹියාපත් ගැන මෙතන කතා කරනවා. අත්ත ධම්ම නිරුත්තිසු අර්ථ ධර්ම නිරුක්ති අර්ථ ධර්ම නිරුක්ති තතා ඒව ඒ වගේම පටිභානේ ප්‍රතිභානේ අපි කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සිව්පිලිසිඹියාපත් කියන ඒවා. ඥානං ඥානය පරිසුද්ධං පිරිසුදුය. තස්මා එනිසා සා ඕතමෝ න සෝචනීයා ශෝක කළ යුත්තේ නොවේති. මහා ප්‍රජාපති ගෝතමිය ගැන ශෝක වෙන්න දෙයක් නෑ. ඇයි? ඇය අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත් ඒවත් ලබාගත්ත උත්තමාවියක්. ඉස්සල කිව්වනේ දිබ්බ චක්කෝ චතුප්පපාත ඥාන මේව ඔක්කොම තිබිච්ච නිසා දුක් වෙන්න හේතුවක් නෑ. අයෝගන හතස්සේව ජලතෝ ජාත වේගසෝ අනුපුබ්බෝපසන්නස්ස යථාන ඥායතේ ගති. එතකොට කියනවා අයෝ ඝන හතස්ස කුළු ගෙඩියෙන් ගසා. අයෝ ඝන අයෝ කිව්වේ යකඩනේ. යකඩ ගුලියක් තියෙන කුළු ගෙඩිය කියලා ඔය ගල් එහෙම කඩන්න ගන්නවා. කුළු ගෙඩියෙන් ගසා අනුපුබ්බ පිළිවෙලින් උපසන්නස්ස නිවුණු ජලතෝ දිලිසෙන. එතකොට ජාත වේදසෝ ගින්නේ ගතින් ගිය තැන හේවත් ගතිය යථාන ඥායතේ දැනගත නොහැක්කේ යම්සේද. එතකොට දැන් මෙතන කියනවා දැන් ඇය ගිය තැනක් හොයන්න බෑ. හරියට දිලිසෙන ගින්නක්
නිවුණු ගින්නක් අපි කියනවා අපි ලාම්පුවක් පත්තු කරලා තියෙනවා පත්තු කරපු ලාම්පුවේ පිබල නිම්මා කියන්නකො. ගින්දර කොහෙටද ගියේ? ගින්දර ගිය තැනක් හොයන්න නෑ. ගින්දර අතුරුදහන් වුණා. හැබැයි ගින්න නැති වුණා. ඒ වගේ තමයි අර මෙහෙම අර සැලෙන අපි හිතමුකෝ ලාම්පුවක් කියලා. ඔහම ඔය ලාම්පුවේ ඔහම තියෙනවා දැල්ලක් ඔහම තියෙනවානේ. නිමුවට පස්සේ මොකද වෙන්නේ? මේක මේ දැල්ල නිවිල යනවා. ඔක ගියා. කොහෙටද ගියේ? කොහෙ ගියාද දන්නේ. ඒ වගේ අර මැරිච් එක්කෙනා නැත්තම් පිරිනුවන් පෑවට පස්සේ ආයෙ කොහෙ ගියාද කියලා හොයන්න බෑ. ඒවං සම්මා විමුත්තානං කාම බන්ධෝප ගතාරිනං පඤ්ඤාපේතුං ගතිනත්ති පත්තානං අචලං පදං. ඒවං මෙසේ සම්මා විමුත්තානං මොනවට මිදුණු මනාව මිදුණු කාම බන්ධෝ ගතාරිනං කාම බැඳුම් නැමැති ඕඝ තරණය කළ බන්ධෝ ගතාරිනං එතකොට ඕඝය තරණය කළා වූ අචලං පදං නිර්වාණ පදයට පත්තානං පැමිණියවුන්ට රහතුන් වහන්සේට පඤ්ඤා පේතුන් පනවන්නට ගතින් ගතියක් නැත. එහෙනම් ඕග තරණය කළා වූ රහත් වුණා ඒ අයගේ ගතින් උපතක් ඊළඟට ඉන්න තැනක් ආයෙත් හොයන්න නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අත්තදීපා තතෝ හෝත සතිපට්ඨාන ගෝචරා භාවෙත්වා සත්ත බොජ්ජංගේ දුක්ඛසන්තං කරිස්සතාති. එතකොට තතෝ ඒහිං අත්ත දීපා හෝත අපි කියන්නේ පාට ගහනකොට ඔය අපි ආදර්ශ පාට අත්ත දීපා විහෙරත එහෙම ගහනනේ. අත්ත දීපා හෝත තමාට පිහිට කොට වසව්. අත්ත දීපා හෝත වෙන කවුරුවත් නෑ තමාට තමයි පිහිට. සතිපට්ඨාන ගෝචරා සතිපට්ඨානේ විෂය කොට වසව්. ඒකත් සතිපට්ඨානය සතිපට්ඨාන සිහිය පිහිටුවාගෙන වාසය කරන්නයි කියනවා. සත්ත බොජ්ජංගේ බෝධ්‍යංග ධර්ම හත සත්ත බොජ්ජංග භාවෙත්වා වඩා දුක්ඛස්ස දුක අන්තං කරිස්සත. එහෙනම් සත්ත බෝධ්‍යංග ධර්ම වඩලා සත්ත බොජ්ජංග වඩලා එහෙනම් දුක්ඛසන්තං දුක කෙලවර කරන්න කියලා කියනවා. එතකොට ගාථා ටික ඉවරයි. අවසානට තියෙනවා ඉත්තං සුදං මහා පජාපති ගෝතමී ඉමා ගාථායෝ අභාසිතාති. ඉත්තං සුදං මේ ආකාරයට මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය ඉමා ගාථායෝ මේ ගාථා අභාසිතාති අභාසිත ඉති ප්‍රකාශ කළාය. එතකොට මහා ප්‍රජාපති ගෝතමියගේ අපදානය එතනින් නිම වෙනවා. එතකොට අපි කතා කළා ගාථාවන් 190ක් පොඩි හාමුදුරනේ අපේ සිල්මෑණිවරු මතකයි. එතකොට අපි මේකේ පාඩම් වශයෙන් දෙකක් කතා කළා. 17 පාඩම මහා ප්‍රජාපති ගෝතමී අපදානය කියලා. එතකොට අපදාන පිළිබඳ හැඳින්වීම 17 වෙනි පාඩමේ කතා කළා. මතකයිනේ. ඊළඟට 18 වෙනි පාඩමේ අපි 1 2 3 4 5 6 7 කියලා. එතකොට අපි කොටස් 7ක් කතා කළා. අද කතා කරේ 7 වෙනි කොටස. ඒ කියන්නේ
දිග පාඩමක් නිසා අපි ගාථා 25 25 25 25 හතරක් කතා කළා 100ට. ඊට පස්සේ 101 ඉඳලා 130ට එකකොත් 131 සිට 160 දක්වා එකකොත් අද 161 සිට 190 දක්වා ඉතුරු කොටසත් කතා කළා. එතකොට මේක 18 17 18 කියන පාඩම් දෙකම මහා ප්‍රජාපති ගෞතමී අපදානිය හා සම්බන්ධ පාඩම් දෙකක්. එතකොට පැය වශයෙන් ගත්තොත් මෙතන පැය 7යි ඒ පැය 8ක් අපි ලොකු පාඩමක් හැටියට තමයි කතා කළේ. එතකොට මේක සම්පූර්ණයෙන් පාඩම බලා ගන්න ඕන. මේ පාඩම් දෙකම ඒකාබද්ධව යන පාඩම් දෙකක්. මේක බලාගන්න, කියවන්න, නැවත නැවත අහන්න. අපේ පොඩි හාමුදුරන්ට සිල් මෑණිවරු දුවල පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.